හොඳයි දරුවනේ නම් අපි මේක ඉතිරි ගණන් ටිකට යමු දැන්. අපි 30 වෙනි ගාන ඇහුවා. 31 එකේ හදන්න දෙයක් නැහැ. එකයට sec වර්ගයේ උඩට ගත්තම cos වර්ගයේ එකයට cosec වර්ගයේ කියන උඩට ගත්තම sin වර්ගයේ. ඒක cos වර්ගයේ දාන sin වර්ගයේ එකට සමානයි. ඉතින් මේකේ හදන්න තරම් දෙයක් නැහැ. මේ අපි මේ මෙන්න මේ 32 කියන ගැටලුවට යන්න. 32 කියන ගැටලුවට යන්න. 32 32 කියන ගැටලුවට අපි යන්න. හරි? 32 කියන එකට මේ ඒක අපි LHS ගමු. LHS ගත්තාම ඒකේ තියෙනවා tan thetaට sec theta इन එක ධන tan thetaට sec theta ධන එක sec theta ධන එක හරි එතකොට දැන් මේක ඔප්පු කරලා වෙන්නන්න ඕනේ 2 cosec theta කියලා 2 cosec theta කියලා තමයි මේක ඔප්පු කරලා වෙන්නන්න ඕනේ මම ඕන මෙතනදී පොඩි අපි මේ කියන්නේ පොඩි සංසිද්ධියක් පැහැදිලි කරන පොඩි ඉන්සයිට් එකක් ඒක වචනේ ඉන්නේ එහෙමයි නැත්තොල පොඩි ඉන්සයිට් එකක් දෙනවා මේ මෙතනදී sec theta ඍණ එක sec theta ධන එක කියන එක හරයන් වලට තියෙනකොට කුඩා වර්ගාකාරය ගන්න. හේතුව sec theta ඍණ එකේ ප්‍රතිපදය තමයි sec theta ධන එක කියන්නේ. sec theta ඍණ එකේ ප්‍රතිපදය තමයි sec theta ධන එක කියන්නේ. කාර්යය පැහැදිලිද? sec theta ඍණ එකේ ප්‍රතිපදය sec theta ධන එක. එතකොට මේ දෙක ගුණ වෙනකොට sec වර්ග theta ඍණ එක එනවා. sec වර්ග theta ඍණ එක. දැන් බලන්න අපි දන්නවනේ එකකට tan වර්ග theta සමානයි sec වර්ග theta කියලා. මෙහෙම එකක් තියෙනවා. එතකොට මේ ධන එක එහා පැත්තට ගෙනිච්චොත් tan වර්ග theta සමාන වෙනවනේ sec වර්ග theta ඍණ එකට. tan වර්ග theta සමාන වෙනවා sec වර්ග theta ඍණ එකට. එතකොට මේ sec වර්ග theta ඍණ එක ආවම එතෙන්ට අපිට දාගන්න පුළුවන් tan වර්ග theta. ඒ කියන්නේ හොඳ සුළු කිරීමක් සුළු වෙනවා. හරිද? ඒ නිසා අපි වයනතෝ මෙතන අපි සලකමු කුඩා බහුගුණාකාරය. මොකක්ද කුඩා බහුගුණාකාරය? sec theta ඍණ එක වතාවක් sec theta ධන එක. එතකොට මේ tan theta ගුණ වෙනවා sec theta ධන එකෙන්. මෙතන තියෙන tan theta ගුණ වෙනවා sec theta ඍණ එකෙන්. හරි? ඔබ බලන්න වෙනවා tan theta වතාවක් sec theta ධන එක. හරි? ඊළඟට එනවා tan theta වතාවක් sec theta ඍණ එක. හරි? මම මේ ලියන්න කැමති නෑ. මම එකපාරම මේකේ tan theta එළියට අරගෙන ලියනවා. දැන් ඔබ මේකට අකමැති වෙන්න පුළුවන්. මේ සර් උගන්වන එක තේරෙන්නේ නැහැ කියලා හිතෙන්නත් පුළුවන් ඕගොල්ලන්ට. නමුත් මම එසේ නොකරොත් ඔබට කරන්නේ ලොකු හතුරුකමක්. මොකද මේ විදිහට ඒවා කරන්න ප්‍රැක්ටිස් කරේ නැත්නම් ඔබට මේ උසස් පෙළ ගණිතය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මේක අමාරු වුණාට ඒක අමාරු නෑ. මනස වෙනසෝල දකින්න පුරුදු වෙන්න. ඕක මේ ආවල් දවසේ පස්සේ කරන්න පටන් ගන්නවා කියලා එකක් නෑ. දැන් මේ මොහොතේ හම්බෙන වෙලාවට කරන්න. මොන බලන්න. හිතෙන් දකින්න tan theta වතාවක් sec theta ධන එක කියනවා. tan theta වතාවක් sec theta ඍණ එක කියනවා. මම එළියට ගන්නවා tan theta. එතකොට මොනවද වෙන්නේ? sec theta ධන එක ඊළඟ මෙයා මුල වෙනවනේ sec theta ඍණ එකේ ධන sec theta ඍණ එක. හරිනම් මේ දෙකත් හිතෙන් සුළු කරලා 2 sec theta tan theta කියලා තමයි උඩින් කියන්නේ. අපි කමන්නේ
තියමු. දැන් මේ ධනයකට ඍණ එකක් වෙනවා 2 sec θ එනවා. එතකොට උඩ එනවා ලවේ 2 sec θ tan θ කියන්නේ. හරිද? යට එනවා sec වර්ග θ ඍණ 1. ඒ මේ ප්‍රතිපද වෙන්නේ. නමුත් අපි දන්නවා sec වර්ග θ ඍණ කියන්නේ tan වර්ග θ කියලා. එහෙනම් මම මෙතෙන් ආදේශ කරනවා tan වර්ග θ. හරි? तो tan वर्ग थीटा इसे आदेश करो හිතෙන්ම සුළු කරන්න. මෙතන tan θ එකක් කැපිලා ගිහිල්ලා 2 sec θ යට tan θ කියනවා. දැන් බලන්න මොකද්ද? බාහුවේන තියෙන ප්‍රතිඵලය. දෙක ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන අපිට කියන්නේ 2 sec θ කියන්නේ එකට cos θ. sec θ කියන්නේ cos θ. මේ තියෙන එකට tan θ නේ ළඟ. tan θ යට තියෙනවා කියන්නේ එකට tan θ. tan θ හරිය තියෙනවා කියන්නේ එකට tan θ කියන එක. එතකොට එකට tan θ කියන්නේ cot θ නේ. cot θ කියන්නේ cos θ බෙදීම sin θ නේ. එහෙනම් මම එකපාරම මෙතන ලියනවා cos θ බෙදීම sin θ. ඉතින් කොහොමද ඒක ගත්තේ? අන්න ඒක හරියට හිතන්න. sec θ කියන්නේ එකට cos θ. මේ හරියනේ තියෙන්නේ tan θ. ඒ කියන්නේ ඇත්තටම එකට tan θ තියෙන්නේ. ඒතකොට එකට tan θ කියලා කියන්නේ cot θ කියන්නේ. cot θ සමානයි cosec θ යට sin θ. sorry cos θ යට sin θ. එහෙනම් මේකට මේක ලැබෙනවා 2 යට sin θ. sin θ උඩට එනකොට cosec θ වෙනවා. ඒතකොට එනවා 2යි cosec θ. ඒ කියන්නේ RHS. අපි මේ ප්‍රතිඵලය එතකොට මෙතන ඊටාම වැදගත් දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. අර sec θ ඍණ 1 sec θ ධනයක තියෙනකොට ඒ දෙන්න ප්‍රතිපද ඒ ගැන වද වෙන්න එපා. මේ ඒක ඊටා වැදගත් ප්‍රතිපදයක්. ඔයගේ තව තියෙනවා මේ එහෙම ප්‍රයෝජනවත් ප්‍රතිපද. හරි. හොඳයි එහෙනම් මේක සටහන් කරගෙන ඊට පස්සේ අපි 33 වෙනි ගාන 34 35 36 ඔය විදිහට යන්න උත්සාහ කරමු. ඒ විදිහට හොඳයි. මේක සටහන් කරගන්න. හොඳයි මම හිතනවා මේ ඇති කියලා කාලය ප්‍රමාණව අපි යමු නම් 33 වෙනි ගැටලුවට 33 33
33 ඒකේ LHS තමයි ඒකෙත් අපි ගන්නෙ සමානයි cos theta වතාවක් දෙක ධන tan theta වතාවක් එක ධන 2 tan theta මේක ඔප්පු කරන්න ඕනේ 2 sec theta දන මහයි sin theta කියලා. දැන් මම ඔබට හැම වෙලේම කියනවා දකුණු පැත්තේ තියෙන ඔප්පු කරන්න තියෙන ප්‍රතිඵලය. එහෙම නැත්නම් මේ සාධනය කරන්න තියෙන ප්‍රතිඵලයේ දිහා බලලා මේ මාර්ගය ගැන යම් තේරුමක් හැම වෙලාවෙම කියන්න බෑ ඒක. යම් තේරුමක් මේ ලබා ගන්න ඕනේ. මාර්ගය ගැන යම් තේරුමක් ලබා ගන්න ඕනේ. දැන් මේකේ තියෙන්නේ 2 sec theta දන 5 sin theta කියන. ඒ කියන්නේ sec theta කියන්නේ අතරම sin theta කියන්නේ. මේ cos theta කියන්නේ. ඒ කියන්නේ මේක sin cos වලට හැරෙන්න ඕනේ කියන එක ගැන නිගමනයක් එතනින් එනවනේ. මේක sin cos වලට හැරෙන්න ඕනේ කියන එක ගැන නිගමනයක් එතනින් එනවා. මේක sin cos වලට හැරෙන්න ඕනේ කියන එක ගැන නිගමනයක් අපිට එතනින් එනවා. එහෙනම් දැන් මේක ඇතුලේ තියෙන tan තියෙනවනේ. අන්න ඒ දැන් sin cos කරන්න ඕනේ කියන හැඟීම පහළ වෙනවා. එතකොට එහෙනම් අපි මේ පියවරෙන් පටන් ගමු. cos theta දෙක ධන sin theta and cos theta එක ධන 2යි sin theta and cos theta හරි දැන් මෙතන අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ cos theta ගෙන් මේ වරහන් ඉවත් කරන එක. ඒක වෙන කරන්න දෙයක් නෑ. හැබැයි වරහන් ඉක්කොට මේ එක්කෝ මේක දෙකෙන් එකයි. දෙකමයි කරන්න බෑ. අපි මේක ඉවත් කරමු බලන්න. දැන් මටත් අයිඩියා ගන්න මේ කාලේ කොහොමද දෙන්නේ කියලා. මා මේ වෙලාවේ හිතලා තමයි මේ හදන්නේ. මේ වහන මේ කරන්න දෙන්නේ බෑ. හරි. මම මේ කතා කරන උගලොත් එක්ක මම මේකට ප්‍රවිෂ්ඨ කරගෙන කියන්නේ. ඊට වඩා දියුණු විදියට ප්‍රවිෂ්ඨ කරගෙන ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒක මම දන්නවා. හරි. ඒ කියන්නේ මොකද මගේ අත්දැකීම මම බෙදා ගන්නවා ඔයගොල්ලොත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ ඒක හවු වෙනවා. නිසා මගේ අත්දැකීමෙන් ගන්නවා ඔයගොල්ලෝ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයගලන්ට ආවේ විදියට ඉස්සරහම හොඳට හිතනවා. ඕක වෙන්න ඕනේ. ඉතින් මේ cos theta ගෙන් අපි මේ එකවරම ඉවත් කරන්න පුළුවන් නේද? දෙක ඉවත් කරන්න බෑ. 3 වරක් 4 වරක් 5 කිව්වම 3න් 4යි 5යි දෙක මොකද කරන්නේ? එක්ක 4 එක්ක 5. දැන් cos theta එක මොනවද ඉවත් කරොත් 2යි cos theta කියලා එනවා. ධන මෙතන cos theta කියලා sin theta කියනවා. මෙතන අපි පොදුවේ වෙනම cos theta. එතකොට එනවා 2යි sin මේක cos theta වෙනවා. ඒතර 2යි sin theta තමයි cos theta. අතරම අයිඩියා ගන්න මොකද්ද වෙන්නේ කියලා මම දැන් මේ හිතමින් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. හරි. බලමු නේද? දැන් ඉතින් මොකද්ද කරන්නේ? යට cos theta එකක් තියෙනවා. යට cos theta එකක් තියෙනවා කියන්නේ එනවා උඩට sec theta. හරි ඒක තියෙනවා කියමුකෝ. දැන් මෙතෙන්ට ආවට පස්සේ මේ මම ඇත්තටම දැන් මම හිතලා නෑ. දැන් මෙතෙන්ට ආවට පස්සේ මට නම් එක දෙයක් හිතෙන්නේ මෙන්න මේ වරහන් දෙක පුර කරන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු පුර කරලා එනවද කියලා. වෙන විදිහක් මේකේ පේන්නේ නෑ. එතකොට cos theta යට තියෙනවා මෙතන එනවා 4යි sin theta cos theta. 4යි sin theta cos theta. අපි නිදහසේ යන්නේ. මෙතන එනවා 2යි cos වර්ග theta. 2යි cos වර්ග theta.
ඊළඟ මෙතනින් යනවා මේක මොන කරනවා මම මෙයාගේ මම මේක මොන කරා එතකොට ආව 4යි sin θ cos θ හරිද ඊළඟ 2යි cos θ වලින් cos θ මොන කරනවා 2යි cos වර්ග θ දැන් sin θ වලින් මෙතන මොන වෙනවා 2යි sin වර්ග θ අන්න දැන් මේ දෙකෙන් දෙක ඉඳ ගත්තාම sin වර්ග θ දාන cos වර්ග θ ඇවිල්ලා එක කියලා ගත්තා මෙතනින් එනවා sin θ cos θ හරිද දැන් බලමු මේක සුළු වුණාම මොන වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ කියලා පහකුත් එනවා නේද මෙතනින් දැන් හරි දැන් උත්තර එනවා අන්න දැන් පේනවා දැන් මට නම් පේනවා දැන් මම ගේ දොර කොටටම ආවා දැන් මට පේනවා උත්තරේ එනවා කියලා දැන් මටත් පේනවා මේ උත්තරේ එනවා හරි උත්තරේ එනවා මට පේන්නේ දැන් කොහොමද ඒක පේන්නේ ඔන්න බලන්න මේ දෙකෙන් දෙක එළියට ගත්තාම sin වර්ග θ දාන cos වර්ග θ එනවා. හරිද? sin වර්ග θ දාන cos වර්ග θ එනවා. ඊළඟට මෙතන 4යි sin θ cos θ sin θ cos θ කියලා කියන්නේ 5යි sin θ cos θ. හරි? මෙතන cos θ හරි දැන් මෙන්න මේ sin වර්ග θ දාන cos වර්ග θ කියන්නේ එකයි එතකොට එතන එනවා දෙක නේ අර එළිය දින දෙක මේක එකයි මට ඊට නෑ නැත්තම් මෙන්න මෙහෙම බ්‍රැකට් එකක් ඇඳලා සමානයි ඒක කියලා ලියන්න ඕනද දැන් මෙතන ලියුවොත් එහෙම ඔයාලට අපේ ලියන්න සමානයි ඒක එතකොට දෙක ධන 5යි sin θ cos θ. දැන් උත්තරය ආපු බව තේරෙනවා. දැන් මෙතන යන කරන්න ඕන දේ තේරෙනවා. මීට කලින් අවස්ථා දෙකනේ අපි ඔයගේ දැනගෙන ඇවිල්ලා පිළිතුරට පැන්නා. උතරින් උත්තරේ ගන්න ගියගෙන ඉඳලා බලන්න. හරි. ඔතන දැන් පරණ අධ්‍යයනය ක්‍රියාත්මක වෙනවා. වෙන වෙනම වෙදී. මතකනේ අවස්ථා දෙකදී එක කරා. දෙක බෙදනවා cos θ වල. බෙදනවා පෙන්නන්න ඕනේ නැහැ. දෙක බෙදීම cos θ කරනවා. එතකොට යට දින cos θ උඩට එනකොට sec θ එනවා. 2යි sec θ. ඊළඟ 5යි sin θ cos θ වලින් බෙදනකොට cos θ cos θ ගැටිලා 5යි sin θ හම්බෙනවා. तो මෙතනින් අපි දෙන උත්තරේ නම් සමානයි r x t සමානයි r x t හරි උදාහරණයක් අපි යමු 34 වෙනි ගානට 34 වෙනි ගානට
34 වෙනි ගැටලුවට. 34 වෙනි ගැටලුවට. ඒකෙත් අපි LHS තමයි දරගන්න වෙන්නේ. RHS වලින් දරගලා යනවා කියන්නේ මම දන්නේ මට නම් අමාරු වෙන්නේ මම හිතන්නේ කරන්න බෑ. හරි අපි ගමු මේකේ LHS. LHS ගත්තාම 2 sin θ cos θ 2 sin θ cos θ ऋण cos θ 1 ऋण sin θ ऋण cos वर्ग θ धन sin वर्ग θ. දැන් මේක සුළු කරලා වෙනන්න ඕනේ cot θ එක. ඒ කියන්නේ සැලකිය යුතු ලෙස මේකේ සුළු කිරීමක් සිදු වෙනවා. ඒ කියන්නේ මේක ටිකක් සරල මේ සුළු කරන්න වෙනවා. හිතා ගන්න අමාරු මොකද්ද කරන්නේ කියලා. ඇත්තම කියනවා. මොකද එහා පැත්තේ තියෙන්නේ cot θ විතරනේ. ඒතකොට එහෙම වුණාම හිතා ගන්න අමාරු වෙනවා. මේ මොකද්ද කරන්න වෙන්නේ කියලා. හරි ඉතින් එතකොට අපි කරන්න දෙන්නේ ඉතින් එහෙනම් මේකේ සුළු වෙන විදිහ බලලා අපි සුළු කරනවා. ඔබට පේනවද මෙතන? හරි. මෙන්න මේ දෙක ගැන පේනවා නේ. 1 ඍණ cos වර්ග θ. 1 ඍණ cos වර්ග θ. දැන් මම බෝඩ් එකේ ලියන්නේ. 1 ඍණ cos වර්ග θ කියන්නේ මොකක්ද? 1 ඍණ cos වර්ග θ කියන්නේ මොකක්ද? sin වර්ග θ නේ. 1 ඍණ cos වර්ග θ කියලා කියන්නේ sin වර්ග θ. හරි 1 ඍණ cos වර්ග θ කියලා කියන්නේ sin වර්ග θ. හරි 1 ඍණ cos වර්ග θ කියලා කියන්නේ sin වර්ග θ. දැනෙන්නේ? ඒ sin වර්ග θ cos වර්ග θ එකයි. එතකොට cos වර්ග θ එහා පැත්තට ලියන්න කියවම ඍණ cos වර්ග θ වෙන්නේ. එතකොට 1 ඍණ cos වර්ග θ කියන්නේ sin වර්ග θ. ඒ විභාග කියනවාදී ඕන මේක කෙලිම මෙහෙම දාන sin වර්ග θ. මේම අපි දාන. එතකොට එතන sin වර්ග θ මෙතන sin වර්ග θ එකතු වුණාම 2 sin වර්ග θ කියලා කියනවා. 2 sin වර්ග θ ඍණ sin θ. මට කියන්න තමයි අපි මේක ලියලා තව වේරියක් ආස්ති කරන්න ඕනේ. මේක ලියලා තව වේරියක් ලියන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ ඇයි අපිට බැරි මේ 2 sin වර්ග θ රින sin θ දැක්කම sin θ මුසාවිකයක් විදිහට ඉතින් එළියට අරගෙන ලියන්න පුළුවන්. අපි එහෙම ලියමුවා. එහෙම ප්‍රැක්ටිස් කරමු. එතකොට sin θ එළියට ගත්තාම 2 sin θ ඍණ 1 කියලා එනවා. මම මේ දෙකේම sin θ එළියට ගත්තා. right? ළමයි ඔයාලට පේනවා cos θ මුසාවිකයක් විදිහට එළියට ගත්තා. ඊතර තරම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? එතකොට එනවා 2 sin θ ඍණ 1. දැන් මොකද වෙන්නේ? 2 sin θ ඍණ 1 2 sin θ ඍණ කැන්සල් වෙනවා. cos θ වෙන්නේ sin θ. එක වේගයනේ සමාන cot θ කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ RHS ට සමානයි. පැහැදිලිද? එතකොට එකම එක තැනක් අර හරියට හිතපුවාම ඒ ප්‍රශ්නේ ලෙහිලා ගියා. ඒක ඍණ cos වර්ග θ. ඊළඟ මේක සඳහන් කරගන්න. ඊට පස්සේ අපි යනවා 35 වෙනි ගානට.
35 වෙනි ගැටලුවට යමු. 35 වෙනි ගැටලුව. 35 ඉඩදෙරි ටිකක් දාපු කේස් එකක්. හරි? ඒකේ LHS ගත්තොත් LHS වල තියෙන්නේ hot වර්ගයේ theta. මේ මකලන් තියෙන්නේ ගාන. තිස්පහේ අපි LHS ගත්තොත් hot වර්ගයේ theta වතාවක් sec theta ඍණ එකයට එකතන sin theta. sec theta ඍණ එකයට එකතන sin theta. හරි? sec theta ඍණ එකයට එකතන sin theta ධන sec වර්ග කියන්නේ ඒක ගුණ වෙනවා කියන්නේ. ධන sec වර්ග theta. sec වර්ග theta sin theta ඍණ එකයට එකතන sec theta. sin theta ඍණ එකයට එකතන sec theta. හරි? ඕක බිඳුවයි කියලා මෙන්නන්නේ. බිඳුවයි කියලා. ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ සෑහෙන දුරකින්මක් තියෙනවා. හැබැයි එක දෙයක්. මේක බිඳුවයි කියලා පෙන්නන්න නම් මේ සූත්‍ර සුරු කරලා ඉන්න ප්‍රකාශනයේ ලවය බිඳුවයි කියලා කියනවා නම් හරියි. ඔය ඉතල බලනකොට අනේ එතනින් තමයි අපි මේ පොයින්ට් එක මේ ගන්න. හරි? මේ පොයින්ට් එක ගන්න එතනින්. ලවය බිඳුවයි කියලා වෙන්නවා. මේකේ අපි ලවය බිඳුවයි කියලා වෙන්නවා. ලවය බිඳුවයි කියලා වෙන්නවා. ඒක ලවය බිඳුවයි කියලා මේක අපිට වෙන්නන්න පුළුවන් නම් ප්‍රශ්නේ නැහැ. දැන් ඔබ මොහොතකට ඉතලා බලන්න එන්න මොකක්ද අපිට කරන්න පුළුවන්. නිකම් මේක දිහා නිකම් විශ්ලේෂණය කරලා බලන්න. අතන දැන් මමත් මේ කල්පනා කරනවා ගාන හදන්නේ. මමත් දැන් තමයි මේ ගාන හදන්නේ කියන කල්පනා කරන්නේ. ගාන හදන්නේ කියන මමත් දැන් තමයි කල්පනා කරන්නේ. හරි? මම දැන් කල්පනා කරනවා මේ ගාන හදන්නේ ගැන. right? එතකොට අපිට මේ ගැටලුවේ කරන්න පුළුවන් වෙන්නේ මට තේරෙන හැටියට පොදු වශයෙන් සැලකෙන එක තමයි. එක දන sin θ වතාවක් එක දන sec θ කියන එක පොදු වශයෙන් හැටියට සැලකෙනවා. හැබැයි මේ සලකද්දී ඔයගොල්ලන්ට පේන්න ඕනේ ඔයාලා පේනවා මෙතන තියෙන sec θ ඍණ එක. මෙතන තියෙන sec θ ධන එක ප්‍රතිපද. කියන්නේ මේක මෙතන ඉන්නේ ගුණ වෙන්නේ. මේ දෙන්න ගුණ වෙනවා. එතකොට මේ දෙන්න තියෙන්නේ ප්‍රතිපද විදියට. sec θ ඍණ එක sec θ ධන එක විදියට. එතකොට sec වර්ග θ ඍණ එක වෙනවා. බලන්න sec වර්ග θ ඍණ එක කියන්නේ මොකක්ද කියන්නේ? එක දන tan වර්ග θ සමානයි sec වර්ග θ. එහෙනම් sec වර්ග θ ඍණ එක කියන්නේ මොකක්ද? එක දන tan වර්ග θ සමානයි sec වර්ග θ නේ. එහෙනම් sec වර්ග θ ඍණ එක කියන්නේ මොකක්ද? මේ ධන එක වෙනතට දාපුවම ඍණ එකේ ඒක සමානයි tan වර්ග θ. අන්න එතන tan වර්ග θ එනවා කොට වර්ග θ දෙක කැපිලා එක එනවා. අපිට පේනවද මේක ඇතුලේ මේක සුළු වෙන විදිය. උන බලන්න ඊළඟට මෙතන තියෙනවා එක දන sin θ. එක දන sin θ කියන්නේ අපි sin θ ධනය කියලා හිතමුකෝ. මේ මාරු කරලා හිතමුකෝ. sin θ ධනය එක මෙතන sin θ නෙමෙයි. ඒ දෙන්නත් ප්‍රතිපදනේ. එතකොට ඒ දෙකේ ගුණ වෙන්නේ. ඒ දෙක තමයි ගුණ වෙන්නේ. ඔයාලට තේරෙන්නේ නැහැ උත්තරේ බිඳුව වෙන හැටි ඈ.
කියලා දුන්නා මම කියලා දුන්නා කලින් මේකේ ඒ ඍණ B ඒ ධන B මේක ගුණ වුණාම එන්නේ A වර්ගයේ ඍණ B වර්ගයේ කියන්නේ A වර්ගයේ ඍණ B වර්ගයේ කියන්නේ ඒක තමයි එන්නේ හරි එතකොට මේ ප්‍රතිපද කියන්නේ මොකද කලින් මාත් එක්ක හිතපුවාම හිටින්න මම ප්‍රතිපද ඇති වෙන්න කරලා තියෙන්නේ තාක්ෂික සංඛ්‍යාවලින් දැන් ඔබට තේරෙන්න ඕනේ ඇයි මම එවැනි ප්‍රකාශන වලත් එක කරේ කියන්නේ හරි ඉතින් ඔබ තේරුම් ගත යුතුයි ඒ සමහර ප්‍රසිද්ධ තලයේ උගන්වන මිනිස්සු ඒ අදාළ පදනම නෙමෙයි ගොඩනගන්නේ කියලා ඔබ තේරුම් ගන්න. ඒගොල්ලෝ තාක්ෂික සංඛ්‍යා සිද්ධ ඒවා උගන්වන්නේ නැහැ කවදාවත්. ඇයි ඒගොල්ලන්ට ඕනේ ළමයි තියාගෙන ගැනීම ප්‍රධාන කරනවා. ළමයි ගොඩනැගීම නෙමෙයි. හරි ළමයි ගොඩනගන්නේ ඒගොල්ලෝ තේරුම් ගන්නකොට අවුරුදු එකමාරකට විතර ගිහිල්ලා හතර ගාතෙන් යනවා තමයි තේරෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ළමයි ඔයගොල්ලන්ව ගොඩනගනවා ඒකයි අපි මේ පාඩම් කරන්නේ. ඒවා නීරසයි කියලා අපි හොඳටම දන්නවා. අලුතෙන් A level පන්තියේ ළමයි කාපු ගමන් තාත්වික සංඛ්‍යාව උගන්වලා වර්ගමූල දෙක වර්ගමූල තුන දීලා හරය පරිමේය කරන්න දුන්නාම ළමයින්ට තිත්ත වෙනවා කියලා අපි දන්නවා. වර්ගමූලේ කරන්න ගණන් 10 15 දෙනකොට වර්ගසිතවල එපා වෙනවා කියලා අපි දන්නවා. ඒක අපි හොඳටම දන්නවා. නොදැන කරනවා නෙමෙයි. නමුත් ඒක තමයි මාර්ගය. හරි. බොහෝතර බලන්න ලෝකේ ඉඳාම හොඳ දේවල් ඇචීව් කරන්න කොහොමද? නිකම හිතලා කමාන්ඩෝ වඩේ පුහුණු කරන්නේ කොහොමද? ඌව පුහුණු කරන්නේ කෝස් එක කරලිනකොට මැරෙන්නත් පුළුවන්. ඒකට අස්තංගන කරන්නේ. විශේෂ කාර්ය බලකාය සෙපරේට් පුරුදු කරන්නේ කොහොමද? බඩපාර කන්න දීලා නෑ. දැඩි පුහුණුවක් දීලා. ඒ පුහුණුව දාලා යන කරන්නේ. ඒ පුහුණුව රොත් දෙන්න නැත්නම් නයින් කරනවා. නමුත් පුහුණුව බාර ගන්නෑ. මිනිහකට දෙන්න නැත්නම් නයින් කරනවා. පුහුණුවමයි. තේරුණාද කියන්නේ? ඒකයි මේ ගණිතය ඉගෙන ගන්නකොට මේක මේ අනිත් විෂයන් ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න. ඇත්ත වශයෙන්ම කියනවා භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්න බෑ. මේ භෞතික විද්‍යාව කියන්නේ වෙන සාධනයක්. ඒක සොෆ්ට් එකක්. ඒක හાર્ඩ් නෑ. ඒකේ ප්‍රැක්ටිස් එක හાર્ඩ් නෑ. ඒක හොඳට තේරුම් ගන්න. ඔබට තේරෙයි ගණිතය කියන්නේ හાર્ඩ් ප්‍රැක්ටිස් එකක්. ඒක මේ සුමට මාර්ගයක් නෙමෙයි. හાર્ඩ් ප්‍රැක්ටිස් එකක්. හරි. භෞතික විද්‍යාව මේකත් එක්ක සංසන්දනය කරන්න බෑ. ටිකක් හරි විතරක් තියෙන්නේ. සංසන්දනය මම කියන්නේ ඒක වෙනම ක්‍රමයක්. ඒකේ වෙනම සිතුම් රටාවක්, වෙනම සිතුවිලි රාමුවක් තියෙනවා. අපි එහෙම නෙමෙයි අපේ මනසට පුහුණුවක් මේ දෙන්නේ. මේක ප්‍රැක්ටිස් එකක්. මයින්ඩ් එකට ප්‍රැක්ටිස් එකක්. ඒ නිසා ඔබ ඒක තේරුම් ගන්න. මම මේ උගන්වන දේ තුළ ඔබව අමාරුවේ දානවා. අනිවාර්යෙන් දානවා. අල්ලන තල්ලු කරනවා මඩට එරිලා වලින් කියලා. ඒක කරන්නේ මගේ පුහුණුවේ ගැන මා තුළ තියෙනවා දැක්ම. හරි? පුහුණුව ගැන මා තුළ තියෙනවා දැක්ම. හරි? ඉතින් ඒකයි මම මේ කරන්නේ. මම මේ ලොකු මැත්ස් කාර්යයක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි මම ඉගෙනගෙන තියෙනවා මැතමැටික්ස්. සෑහෙන දුරට. නමුත් මම හොඳ පුහුණු කරුවෙක් කියලා මම හිතනවා. මේක පුහුණු කරන්න දානවා. right අපි වැඩේ කියන්නේ දැන් මේක බිඳුවට කියලා දෙනවා මම කියන්නේ sin θ ධනයක sin θ ඍණයක තියෙන්නේ ප්‍රතිපද එතකොට sin වර්ග θ ඍණයක ඉන්නේ එතන අපි බලමු sin වර්ග θ ඍණයක මොකක්ද කියන්නේ අපි දන්නවා sin වර්ග θ cos වර්ග θ කියලා කියන්නේ එකයි කියන්නේ දැන් sin වර්ග θ ඍණයකට අපි જોડේ එහෙනම් මේ එක කියනවා මේ පැත්ත cos වර්ග θ දාන්න එහා පැත්ත. එතකොට මට එනවා sin වර්ග θ ඍණයක මේක මේ පැත්ත දානවා ඍණයක වෙනවා සමානයි ඍණ cos වර්ග θ. ඒ කියන්නේ කුඩා වර්ගාකාරය සැලකුවාම මෙතන ඉන්නේ ඍණ cos වර්ග θ. ඒක කැපෙනවා sec වර්ග θ. එකිනෙකාගේ මේ පරස්පර කැපුණාම ඍණයක එන්නේ. මෙතන ඉන්නේ ධනයක. ඍණයකයි ධනයකයි සුණාම බිඳුව යනවා. මේක සාධනය. දැන් ඔබට තේරෙනවා මේ පාත් එක. දැන් තියෙන්නේ මේක ක්‍රියාත්මක කරවන්න විතරයි. මේවට අත තියන්න ඕනේ නැහැ කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. cot වර්ග θ අපි ඉස්සලාම පොදු කරලා ගමු. එක ධන sin θ වතාව එක ධන sec θ. හරි?
sec theta ऋण එක sec theta ධනයකින් ගුණ වෙනවා. එහෙනම් අපි කෙලින්ම එකපාරට ලියමු sec වර්ග theta ඍණ එක. ආයේ බොරුවට මේ sec theta ඍණ එක sec theta ධන එක ඒවා කරලා වැඩක් වෙන්නේ නැහැ. ධන sec වර්ග theta වතාවක් sin theta ධන එක sin theta ඍණ එකකින් ගුණ වෙනවා. ඒ කියන්නේ sin වර්ග theta ඍණ එක එකේ වර්ගයේ කියලා එන්නේ ඉතින්. එකේ වර්ගයේ කොහොමද එකයිනේ. වර්ග දෙකාන්තරයේ එන්නේ එකේ වර්ගයේ එක නිසා කියන්නේ. දැන් මෙතෙන්ට ආවට පස්සේ අපි මේක ලියනවා මෙහෙම බ්‍රැකට් එකක් දාලා විභාගෙත් කොච්චරයි කරන්නේ? සමානයි අපි ලියනවා මොකද ආයෙත් tan වර්ග දෙන්නේ tan වර්ග. මේකට බ්‍රැකට් එකක් දාලා අපි ලියනවා සමානයි ඍණ cos වර්ග theta. හරි? ඍණ cos වර්ග theta. ඍණ cos වර්ග theta. එතකොට දැන් ආයේ සුදු කරන්න ඕනේ මෙතන tan වර්ග theta cot වර්ග theta කියපුවාම ඒ දෙන්න එකිනෙකාගේ ප්‍රතිබද්ධනේ සෝරි මේ පරස්පරනේ ධානය කියනවා. මෙතන cos වර්ග theta sec වර්ග theta කැපිලා එකේ එනවා. හැබැයි ඍණ නිසා ඍණ එකේ එනවා. යට එක ධන sin theta වතාවක් එක ධන sec theta. ඒකයි ඉස්සෙල්ලා උඩ බිඳුව සමානයි RH. බලන්න ගැටලුව කොයිතරම් සංකීර්ණව අපිට පෙනුණා. ඒ ගැටලුව ප්‍රවිෂ්ඨ වුණාම ආයෙත් ඒක අපිට විසඳන්න පුළුවන්. ඕකම තමයි ජීවිතේ තියෙන කාරණා. මේක සමාන කරගෙන අපි ඊළඟට 36 වෙනි ගානට යනවා. හොඳයි අපි එහෙනම් 36 වෙනි ගානට යමු. 36 වෙනි ගානට. අපි LHS වලට යනවා. LHS වලට යනවා. tan alpha dan cot beta dan cot alpha dan tan beta. Tan alpha dan cot beta bedima tan
alpha dan cot beta බෙදීම cot alpha dan tan beta. Cot alpha dan tan beta. හරි. බෙදීම cot alpha dan tan beta. දැන් මේක බව වෙනවද තියෙන්නේ tan beta tan alpha cot beta කියලා. tan alpha cot beta. මේක බව වෙනවද තියෙන්නේ tan alpha cot beta කියලා. හරි tan alpha cot beta කියලා. හරි එතකොට උත්තරේ බව වෙනවද තියෙන්නේ tan alpha cot beta නේ. तो एक है मेरा वेनस का लोड है साइन कोस का लोड है इनके पॉटी पॉटी किया किया ना ये में का किया ना साइन कोस का लोड है नहीं किने पॉटी किया किया एक है का हल साइन कोस का लोड है किने किया किया एक एक දැන් එහෙනම් මොකද කරන්නේ? tan alpha වඩා cot beta. ඒ කියන්නේ මෙන්න මෙතන වෙනස් කරන්නේ cot alpha. ඒක එකයට tan alpha කියන්නේ. tan beta කියන එක එකයට cot beta කියන්නේ. මොකද tan alpha cot beta වලට යන්නේ නැහැ. ඒතකොට cot alpha තියාගෙන වැඩක් නැහැ. tan beta තියාගෙන වැඩක් නැහැ. නේ? එහෙනම් අපි බලමු ඒ විදිහට කරලා බලමු. ඒක එහෙම නෙවෙයි නම් වෙන විදිහක් හිතන්න වෙනවා. ඔන්න ඕකටත් ප්‍රූව් වෙනවා. මේ ඒ කියන්නේ මේ අපි එක විදිහකට කල්පනා කරනවා. ඉතින් ඒක වරදින්න පුළුවන් නේ. වරදින්න බැහැ. වරදින්න පුළුවන්. ඒකනේ තාම වැඩගත් දේවල් කරද්දී ටීම් එකක් විදිහට කරන්නේ. එක්කෙනෙක්ගේ මනසින් කරනකොට මේකේ එක පැත්තක් පේන් ලොස් වෙන්න පුළුවන්. එකක් නෙවෙයි පැති ගොඩක් ලොස් වෙන්න පුළුවන්. හරි? එතකොට හොඳයි. එහෙනම් අපි මේක කියන්නේ tan alpha කියලා කියනවා. මෙතන කියමු එකයට cot beta කියලා. හරි? එකයට cot beta කියලා. උඩ tan alpha දන cot beta ම කියමු. tan alpha දන cot beta. හරි? දැන් මෙහෙම නරක ආපුවම මොකද කරන්න පුළුවන් කියන එක අර තාක්ෂණික සංඛ්‍යා පාඩමේ ඉඳන්ම වහමු කරනවා. ඔයාලට මතකයි. මෙහෙම නරක ආපුවම අපිට මොකද කරන්න පුළුවන් කියන්නේ? මේව තරක් ආවම අපිට කරන්න පුළුවන් මොකක්ද කියන එක අපි උගන්වනවා මේ පාඩමෙන්. ඒතකොට එහෙනම් මේක මම ගුණ කරන්න ඕනේ. මේ හරයන් දෙකම නැති වෙන්නේ නම් tan alpha වතාව cot beta නේ. tan alpha වතාව cot beta නේ ගුණ කරන්න ඕනේ. tan alpha වතාව cot beta නේ. එතකොට අපි ළමයි යන්නේ tan alpha වතාව cot beta නේ ගුණ කරනවා. මතකද කලින් මේ කියන්නේ කලින් අවස්ථාවක මම කිව්වා දැන් අපිට පෙන්වන්න ඕනේ මේක බව වෙන්නද තියෙන්නේ tan alpha වතාව cot beta කියලානේ. උත්තරේ බව වෙන්නද තියෙන්නේ. දැන් අපි ළමයි හැරේ ගුණ කරන්නේ tan alpha වතාව cot beta නෙමෙයි. පැහැදිලිද? එතකොට දැන් සාමාන්‍ය ගුණ කරනවා නම් මේ හතර පොළම ගුණ කරන්න එක ඒකනේ ඇත්ත කතාව. tan alpha වතාව cot beta කියන ළමයි හැරේ ගුණ කරනවා නම් මෙතනයි ගුණ කරනවා. මම ඒ වෙනුවට ළමයි ගුණ කරන්නේ නැහැ. ඒ කියන්නේ පද වෙනම ගුණ කරන්නේ නැහැ. ඒක වෙනම තියෙනවා නම් දාලා එළියේ. ඇයි? අපි බව වෙනන්න ඕන ප්‍රතිඵලයක් ඕකම. මතකද ඔය විදිහේ නාහක් එක කලින් ආවම මතක හිටියද? ගුණ කරන්නේ නැතුව අපි ඒක තියනවා. මොකද බව වෙනන්න තියෙන ප්‍රතිඵලයත් ඒ ගුණ කරන එකම තමයි. එහෙනම් tan alpha වතාව cot beta කොහොම එළියෙන් කියලා අපි මෙතන tan alpha දන cot beta කොහොමද තියෙන්නේ? හරි? ඒක එහෙමම තියෙනවා. හරි? මෙතන tan alpha වතාව cot beta වලින් ගුණුනාම tan alpha කැපිලා cot beta එනවා. මෙතන tan alpha වතාව cot beta වලින් ගුණුනාම tan alpha එනවා. අන්න අපි එහෙම ගුණ කරන්නේ તો තියෙන්නේ වාසිය දැන් පේනවා. ඔබට මේනවල tan alpha දන cot beta tan alpha දන cot beta මේ දෙක අපෝසි වෙනවා. උත්තරේ එනවා tan alpha වතාව cot beta. එහෙනම් මේක සමානයි
RHS. එහෙනම් අද දවසේ ලෙසන් එක මම මෙතනින් අහවල කරනවා. අද දවසේ ලෙසන් එක මම මෙතනින් අහවල කරනවා. ඔයගොල්ලෝ කළ යුතු දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේවා එකපාරට මේ ඇඟට යන්නේ නැහැ. දැන් අර ඔයගොල්ලෝ පුරුදුලා ඉන්නනේ මෙහෙම. දැන් සාමාන්‍ය පෙළ දක්වා ගණිතය කියන පුරුදුලා ඉන්නවා. ඒ ගුරුවරු ගොඩක් මහන්සිලා යමක් තේරුම් කරලා දෙනවා. ඊට පස්සේ ගණන් ටික හදනවා. ඔයගොල්ලෝ දක්ෂයිනේ ගණිතේ. දැන් ඔයගොල්ලෝට ගණන් ටික හදන්න පුළුවන්. දැන් මෙතන එහෙම නෙමෙයි. තීරීක කියලා දෙනවා, පැහැදිලි කරනවා මොනවා හැබැයි ගණන් හදා ගන්න බැහැ කියලා. ඉතින් දැන් ඔයගොල්ලන්ගේ අතීත අත්දැකීම් එක්ක වර්තමාන අත්දැකීම් අතර ලොකු ගස්කරයක් එනවා. මනසේ ලොකු කොන්ෆ්ලික්ට් එකක්. එතකොට ඔයගොල්ලන්ට ඒක හරියට තේරුම් කරගන්න බැරුණාම ඔයගොල්ලෝ වෙන දෙයක් ගැන තමයි තීරණය කියන්නේ. ඒ කියන්නේ මට මැත්ස් බෑ. මැත් ඉගෙන ගන්න මගේ මොලේ දිනුනේ නැහැ. මට ඒ ලෙවල් මැත් කරලා ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. හරි? ඒ වගේ මේ කරුණු කාරණා වලට මනස සෙට් වෙනවා. අන්න ඒ වගේ කරුණු කාරණා වලට මනස සෙට් වෙනවා. කාර්යය බැහැනේ. ඒ වගේ කරුණු කාරණා වලට මනස සෙට් වෙනවා. ඒතර එහෙම වෙලා මේ අවශ්‍ය දේ ඇනලයිස් කරගන්න බැරුවා. ඒක නෙමෙයි තියෙන්නේ. මේක තියෙන වෙන ප්‍රතිකාරයක්. මේ හිතන විදිය, මේ හිතන්න තියෙන ගැඹුර, මේ හිතන්න තියෙන වපසරිය පිළිබඳව අලුත් වෙනසකට ඔයගොල්ලෝපත් වෙනවා. දැන් ඔය මම මේකත් කියලා දෙන්නම් හුඟක් අය කියන මතයක් තමයි මේ සාමාන්‍ය පෙළයි උසස් පෙළයි අතර මේ ગેප් එකක් තියෙනවා. ඒ නිසා මේ ગેප් එකේ හින්දා තමයි මේ ළමයින්ට ඇවිල්ලා මේක පියෝ ගන්න බැරි මේ කියලා කියනවා. හැබැයි ગેප් එක මොකක්ද කියනකොට දෙන උත්තරේ වැරදියි. ඒගොල්ලෝ දකින්නේ නොලෙජ් ગેප් එක. දැනුමේ ગેප් එක. දැනුමේ ગેප් එකක් තියෙනවා. දැනුමේ ગેප් එකක් තියෙන්නේ බෑ. සාමාන්‍ය විද්‍යාවකට ගුණා මෙතන දැනුමේ ગેප් එකක් තියෙනවා. හරි? ඒ කියන්නේ ලංකාවේ සිලබස් එක ඇතුලේ මේ දරුණු ગેප් එකක් තියෙනවා. හැබැයි ඒ ગેප් එකම නෙමෙයි හේතු. ඊට වඩා කොහේවත් තියෙන්නේ thinking pattern එකේ ગેප් එකක් තියෙනවා. මානසිකව ගොඩනගලා තියෙන රාමුවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඔබ සාමාන්‍ය පෙළ දක්වා ඔබ ගොඩනගනවා යම් කිසි දෙයක් මතකයෙන් කරනවා. මම දැකලා තියෙන මගේ විශ්ලේෂණය ඔබ බෞද්ධ කියලා හිතලා බලන්න. ඔබ ඉගෙන ගන්න විෂයන් 10න් ගණිතය හැර සෙසු විෂයන් 10ම ඉතුරු ඔක්කොම විෂයන් ඒ ප්‍රමාණය මතකයේ 90%කට වැඩි මුල් කරගත්ත විෂයන් සහ ඒවා ඇගීමට ලක් කරන්නේ මතකයේ ගැත්තේ. දැන් ඔය හොඳ ගණිත ගුරු වැර හරි ඔබ ඉගෙන ගන්න ඔබගේ බෞද්ධ ඉගෙන තියෙන හොඳ ගුරුවරයෙක්ගේ ඒ ගැන මට සැකයක් නැහැ. නමුත් මේ සාමාන්‍ය පෙළ ගණිතය කරන බොහෝ ගුරුවරු තර එක එක රටාවලට උරු කරලා මේ ක්‍රම මතක තියාගන්න ප්‍රැක්ටිස් කරනවා. හරි අමුතු විදිහට තමයි මේ O level වලට ප්‍රතිඵල යන්නේ. එතකොට ඕගොල්ලන්ගේ අර විශ්ලේෂණය කියන සහ තර්කණය කියන ඒ මානසික හැකියාව දෙක ඩෙවලොප් වෙලා නැහැ. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඒ ඔය ගැප් එක කියන්නේ ඒක ඕකම් කරන්නේ නැහැ ලේසි කියන්නේ. ඒක අපි දන්නවා. ඕකම් කරන්නේ නැහැ. ඒකට ඕකට බෙහෙත තමයි හම්බෙන්න ඕනේ. හරි බෙහෙත හම්බෙන්න ඕනේ උතෙන්. ඉතින් මම පුළුවන් තරම් ඔයගොල්ලන්ට බලන්නේ ඔයගොල්ලන්ගේ thinking pattern එක කඩලා අරගෙන අර විශ්ලේෂණය සහ තර්කණයට මනස යොමු කරන්නේ කොහොමද කියලා. ඒකයි මම මේ හැම දෙයක්ම හේතුවක් ඇතුව පැහැදිලි කරමින් ඉස්සරහට යන්නේ. ඉතින් මට අවසානයේ කියන්න තියෙන්නේ මේ ගණන් ආයෙ පොළොවල හදන්න. මේ ගණන් ආයෙ පොළොවල හදන්න. පොළ ආයෙ හදන්න. ඒ හදනකොට ඒ පොළේ පැන්සලෙන් හදන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ රතුරයෙන් හදන්න. ඊට පස්සේ ඒක උඩ නිර්මාණයක් තිබුණේ. අපි එහෙම කටවැඩ කරලා තියෙනවා. හරි. ඒ වගේ කියන්න කියොත් ඉතින් බොහෝ අතීතයේ දේවල් කියන්නේ නැහැ. ඔබ මෙතන අවශ්‍ය නැහැ ඔයගොල්ලන්ගේ ඩේටා නාස්ති කරන්න. මේ අවශ්‍ය වෙන්නේ අදාළ උපදේශනේ. මේ ගණන් ආයෙ හදන්න. මම කියනවා මාත් එක්ක ඔය විදිහට කරන්නේ ඔයගොල්ලන්ට ගණන් 50 60 හදනකොට ඔයගොල්ලෝ සර්වසාමාන්‍ය ත්‍රිකෝණ විදිය හොඳම තත්ත්වෙ වෙනවා. ඒ ගැන මට සැකයක් නැහැ. ඉතින් ඒකම දේ ඔයගොල්ලෝ කියන අභ්‍යාසයෙන් දෙන්නේ. හරි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ.
අපි මෙතනින් මේ කාර්යය අවසන් කරමු. ඔයගොල්ලෝ try කරන්න 60 වෙනි ගාන එහෙම නැත්නම් 60 වෙනි ගාන දක්වා විතර වගේ try කරන්න. උතරින් එහාට try කරන සමාජයට හදු ගණන් ආයම් වෙනත් පුළුවන් ඒ වගේ ඒවා මේ 60 වෙනි ගාන දිහා විතර වගේ ඉන්න try කරන්න. ඉතින් try කරලා ඔය 60 ඉතුරු ටිකෙන් භාගයට භාගයක්ම වෙන්න පුළුවන්. එකක්වත් බැරි වෙන්න පුළුවන්. ඉතින් මොකෝ කිසි ප්‍රශ්නයක් නැහැ. මම හදනකොට බලන්න. මොකක්ද මට මෙතන මිස් වෙච්ච සිතුවිල්ල? මොන සිතුවිල්ල මිස් වෙච්ච නිසාද මට මේක ක්ලික් වුනේ නැත්තේ? මොන විදියට මම මේ විදිහ විශ්ලේෂණය නොකරපු නිසාද මට මේ පාත් එක අහුන්නේ නැත්තේ කියන දේ උඩට. එතකොට ඔයගලගේ මනස දියුණු වෙනවා. හරි? ඉතින් ඕක හදන්න ඔයගොල්ලෝ සුමාන 3-4ක් මම කොහෙද පදිංචි කරගෙන ඔයගලගේ ඔළුව බ්‍රේන් වොෂ් කරනකොට මේ ඕක හදන්න. ඒ තරම් අමාරු වැඩක් තමයි ඔය සිතුවිලි රාමුව වෙනස් කරන්නේ. මේ තරම් මේ එකට බල දාන්නේ ඒ හේතු නිසා. හොඳයි එහෙනම් අයිබෝවන්.